මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමින් වහන්සේ විසිනි. ආජීවස්තුක සීලය සමාදන් වෙන නමස්කාරය කියන්නේ බුද්ධං शरणं गच्छामि ධම්මං शरणं गच्छामि සංඝං शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणगमनं सम्पूर्णं पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि आमेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि पितुना वाचा वेरमणि सिक्खापदं समादियामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादियामि सम्पप्पलापा वेरमणि सिक्खापदं समादियामि मिच्छा आजीवा वेरमणि सिक्खापदं समादियामि तिसरणेन साध्यं आजीवट्ठमक शीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा अपमादेन सम्पादेतम्मं समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सद्गमुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स तन्हा द्वितीयो पुरुषो दीघमन्धान संसरं यथा भावं यथा भावं संसारं नातिवर्तति एतमादीनवं ज्ञात्वा तन्हा दुःखस्य सम्भवं विततान्हो अनादानो सतो भिक्खु परिबदेति සදහවත් පින්නතුනි සත්‍යය භවයෙන් භවයට සැරිසරන්නේ තෘප්තියක් නැති සෙවිල්ලක යෙදමින් බව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයාට හෙළි කරවදාලා සසර පැවැත්ම දුකක් බව නොතේරෙන්නේ ඒ සෙවිල්ලෙන් තෘප්තියක් ලැබිය හැකිය කියන අවිද්‍යාව නිසායි.
කෘත්‍යක සේයාවක් පෙන්වමින් පිටිපස්සෙන් ඉඳගෙන සත්වයා පොළඹවන ඒ බලවේගය තණ්හාවයි. තණ්හාව දෙවැනිය කරගෙන දීර්ඝ කාලයක් සත්වයා සසර සැරිසරන බව ප්‍රකාශ කරන මේ ගාථා දෙක අද අපි 17 වෙනි පටිච්චසමුප්පාද දේශනාවට මාතෘකාව කරගෙන පටිච්චසමුප්පාද ධර්මය තුල තණ්හා වැදගත් වන හැටි සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ ගාථා දෙකක් දකින්න ලැබෙන්නේ සුත්ත නිපාතේ ද්වේතානුපස්සනා සූත්‍රයේ. මේ සූත්‍රයේන දේශනා රටාව මීට කලින් අපි පැවැත්වූ පටිච්චසමුප්පාද දේශනා ගණනකදීම මේ පින්නතුන්ට පැහැදිලි කරලා දීලා තියෙනවා. ද්වේතාවක් පිළිබඳ අනුපස්සනාවකට තුඩු දෙන අන්දමින් ධර්මකාරණා එකිනෙක ඉදිරිපත් කරන මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ තණ්හාව පිළිබඳ ද්වේතාව ඉදිරිපත් කරන්නේ මෙන්න මෙහිමයි. මහණෙනි මනවින් ද්වේතානුපස්සනාවේදී මේ තවත් ක්‍රමයක් තිබිය හැකිදයි අසන්න වුණ නැතොත් තිබිය හැකියි කිව යුතුය. කෙසේද තිබිය හැක්කේ? යම්තා දුකක් හට ගැනීද ඒ සියල්ල තණ්හාව ප්‍රත්‍යයෙන් මේ එක අනුපස්සනාවකි. තණ්හාවගේම නිර්වශේෂ විරාග නිරෝධයෙන් දුකෙහි හටගැන්මක් නැත මේ දෙවෙනි අනුපස්සනාවයි. මහණෙනි මනවින් මේ ද්වේතානුපස්සනාවේ යෙදෙමින් අප්‍රමාදීව කෙලස් තවන වීරයෙන් යුක්තව දෙසන භික්ෂුවකට ඵල දෙකකින් එකක් බලාපොරොත්තු වෙ හැකි. විතු දැමියෙහි මාර්ග ඵලය හෝ උපාදාන යමක් ශේෂ වැතොත් අනාගාමී ඵලය හෝ මේ විදිහට හඳුන්වලා තමයි බුදුරජාණන් වහන්සේ අර අපි මාතෘකා කළ ගාථා දෙක වදාළේ. තණ්හා ဒ ුතියෝ පුරිසෝ දීඝ මද්ධාන සංසරං තණ්හාව දෙවැනිය කරගත් පුරුෂයා දීර්ඝ කාලයක් තිස්සේ සැරිසරන්නේ ඉත්ත භාවං යථා භාවං සංසාරං නාතිවත්තති. මෙසේ බවත් අන්සේ බවත් අතර කෙරෙන මේ සංසාරය ඉත්ත භාවං යථා භාවං මෙසේ බවත් අන්සේ බවත් අතර තියෙන මේ සංසාරය නොඉක්මවයි. ඊළඟට ප්‍රකාශ කරනවා ඒත මාදීනමං යත්වා තණ්හා දුක්ඛස සම්භවං දුකේ යටගැන්ම වන තණ්හාවේ මේ ආදීනමය දැන විත තණ්හෝ අනාදානෝ සතෝ භික්ඛු පරිබ්බදේ තණ්හාව දුරු කරලා අල්ලා ගැනීමෙන් තොරව සතිමත් භික්ෂුව හැසිරෙන්නේ. ඉතින් මෙන්න මේ තණ්හාව ගැන කියනකොට පළමුවෙන්ම අපි මතක් කරගන්න ඕන පටිච්චසමුප්පාද ධර්මයේ තණ්හාව සඳහන් වෙන ආකාරය මේ පින්වතුන් කවුරුත් ඒ අංග 12 පටිච්චසමුප්පාද ධර්මයේ දන්නවා. ඒක මෙන්න මේ විදිහට සඳහන් වෙන්නේ. වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන. තණ්හාව ඇති වෙන්නේ වේදනාව ප්‍රත්‍යයෙන්. ඒ වගේම තණ්හාව උපාදානයට ප්‍රත්‍යක් වෙනවා. ඔන්න ඔය කාරණේ මතක තියාගන්න ඕන. දෙපැත්තෙන්ම තණ්හාවේ දෙපැත්තේ තියෙන මේ ප්‍රත්‍ය දෙක. ඊළඟට බුදුරජාන් වහන්සේ සංයුත් සංඝයේ නිදාන සංයුත්තේ පටිච්චසමුප්පාද විභංග සූත්‍රයේදී තණ්හාව හඳුන්වලා දෙන්නේ 6 ආකාරයකටයි. ඉන්ද්‍රියාරම්මන අනුව. මොනවද 6? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඔය විදිහට 6 ආකාරයකටයි එතෙන්දි දක්වන්නේ. නමුත් මේ පින්නතුන් වඩාත් අහලා තියෙන ඊටාත්ම ජනප්‍රිය හැඳින්වීම අපට එන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ඔය පිරිත් කියන පින්නතුන් හිතන් හොදට දන්නවා. පිරිත් අහන පින්නතුන්. ඒකෙදි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය විග්‍රහයේදී දුක්ඛ සමුදය ආර්ය සත්‍ය විග්‍රහ කරන්නේ තණ්හාව ආශ්‍රයෙන්. ඒ පාඨය අපි බොහෝ අවස්ථාවල මතු කරලා දුන්නා මේ පින්නතුන්ට නොයෙකුත් හේතුන් නිසා. යායන් තණ්හා පූනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා අභිනන්දිනී සයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මේ තණ්හාව අන්න පූනෝ භවිකා නැවත භවයක් ඇති කරන ස්වභාවය මේ තණ්හාවේ තියෙනවා. ඒ වගේම පූනෝ භවිකා නන්දි රාග සහගතා තුටුවීම් ඇලීම් සහිත. ඊළඟට తත්‍ර తත්‍රා අභිනන්දිනී ඒ තන සතුටු වන ස්වභාවය ඇති. ඔන්න තණ්හාව හඳුන්වන ඒ පද තුන. ඊළඟට ඒ වගේම ඔන්න ඊළඟට කියවෙනවා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. කාම තණ්හා කියන්නේ පංචකාමයේ කාම වස්තුන්ට ඇති තණ්හාව. භව තණ්හා කියන එක අපිට තේරුම් කරන්න තියෙන්නේ. තව දිගට කියන්න තියෙන කෙටියෙන් කියතොත් ওই ශාස්ත්‍රක දෘෂ්ටි ආදී තියෙන ආකාරයට ආත්මයක පැවැත්ම දිගට පවත්වා ගැනීමට යන තණ්හා තියෙන තණ්හා.
විභව තණ්හා කියලා කියන්නේ ඒත් ආත්මයක් පිළිබඳ හැඟීම සම්බන්ධයි. උච්ඡේදවාදය හා සම්බන්ධ ආත්මික විනාශය, මරණින් මතු විනාශය සිදුවේ කියන අන්නේ තණ්හාව. ඒකට පිළිබඳ තණ්හාව. කෙටියෙන් ඒක සැලකගත්තොත් එතකොට ඒ මහා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තණ්හාව ගැන එහෙම හැඳින්වෙනවා. නමුත් ඔන්න විශේෂ කාරණයක් මේ පින්නතුන්ට මතු කරනවා හිත යොදන්න. අංගුත්තර නිකායේ තික නිපාතේ තිත්ථායතන සූත්‍රයේදී මේ අපේ බුදුරජාණන් වහන්සේම එතෙන්දි මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. කතමංච බික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍ය. මහණෙනි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කුමක්ද කියලා ඉදිරිපත් කරන්නේ තණ්හාව නෙවෙයි. අර අංග 12කින් සමන්විත පටිච්චසමුප්පාදයයි. අවිජ්ජා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපං. ඔය විදිහටයි දක්වන්නේ. ඉතින් කෙනෙකුට මේක ගැටලුවක් වෙන්න ඉඩ තියෙනවා. ඇයි බුදුරජාණන් වහන්සේ පරස්පර විරෝධී දේශනාවක් වගේ එකක් කළේ? අතින්දී ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී තණ්හාව කියලුවා දුක්ඛ සමුදය. මෙතෙන්දී කියනවා අවිජ්ජා පත්‍ය ආදී මේ අංග 12. අපි මේක කොහොමද තේරුම් ගන්නේ? කෙනෙකුට හිතන්න පුළුවන් ඇයි බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛ සමුදයට අවිද්‍යාව ගැන කිව්වේ නැත්තේ? දුක්ඛ සමුදය ගැන කියනකොට දැන් මේ පින්නතුන් හොඳින් දන්න කාරණයක් මේ අම්මා ගැන කියනකොට තාත්තා කෙනෙක් කොහේ හරි ඉන්න බව දන්නවනේ. අන්න ඒ වගේ ඒ තාත්තා ගැන කියවෙන්නේ ඔන්න අර අවිජ්ජා පත්‍යාදී ඒ පටිච්චසමුප්පාද ධර්මයේ. මම මේක තේරුම් කරලා දෙන්නම්. මේක කලින් අපේ පටිච්චසමුප්පාද දේශනාවල මතු කර දුන්න විශේෂ කාරණය තමයි මේ පටිච්චසමුප්පාද ධර්මයේ ඉතාමත්ම වැදගත්ම තැන අවිජ්ජා නෙවේ. විඥාන නාම රූප අපි දියසුලිය කියලා හඳුන්වුවේ ඒ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවයි පටිච්චසමුප්පාදේ කේන්ද්‍රස්ථාන. ඒකට අවිජ්ජාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන මෙන්න මෙහෙම තේරුම් ගන්නකොට වැඩි ලේසි මේ පින්නතුන්ට. අවිද්‍යාව කියන අන්ධකාරය තුල සංස්කාර කියලා කියන අඳුරේ අතපත ගෑමක් කෙරෙනවා. ඒ අඳුරේ අතපත ගෑමට අහු වෙන දෙකක් තියෙනවා. විඥානයයි නාම රූපයයි. ওই විඥානයයි නාම රූපය අතර ඇත්ත වශයෙන් තියෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව. නමුත් සාමාන්‍ය ලෝකයා ඒක තේරුම් ගන්නේ නැහැ. ඒ වෙනුවට මේක දෙකක් හැටියට ගන්නවා. ඒ දෙකක් හැටියට ගැනීම නිසා තමයි ලෝභ, දෝෂ, මෝහ, අලුම් ගැටුම්, මුලාවීම් ඔක්කොම තියෙන්නේ. ඉතින් මේක තේරුම් කරන්න ඕන උපමා අපි කොටිකුත් කියලා තියෙන යන්තමින් මතක් කර ගැනීම සෑහෙනවා. සරලම උපමාව අපේ නිවන දේශනාවේ නිවන පොත්වල මේ පින්නතුන් කියලා තියෙනවා. ඒ දණ්ඩ උඩ බල්ලා. ඒ දණ්ඩ උඩ යන බල්ලෙක් තමන්ගේම ඡායාව දැකලා වෙන බල්ලෙක් කියලා හිතලා ඊටක වායදී හොලවායි සමහර විට ගොරවායි එහෙම නැත්නම් කුතුහලයෙන් බලාවි. අන්න ලෝභ දෝෂ මෝහ. ඒ උපමාව අපි තවත් නවීකරණයක් කළා. අපි මේ දැන් ඒක බොහෝ දෙනාට රසවත් කතාවක් බවට පත් වෙලා තියෙනවා. වඩා කලාත්මක අන්දමින් ඉදිරිපත් කළ නාසිසස් කතාව. ඒකෙදි කිව්වේ පැරණි ග්‍රීක දේව කතාවක් ආශින් නාසිසස් නැමැති ග්‍රීක තරුණයා තමන්ගේ රූමත් මුහුණ කවදාවත් දැකලා නැහැ. කැලේ පොකුණට නඹුරු වෙනකොට ඒක වතුරේ තියනවා දැකලා රැවටුණා දෙවඟනක් කියලා. රැවටිලා දෙවඟන වැළඳ ගන්න නිරර්ථක උත්සාහයක් දින ගණනක් කරලා එතනම මලා. එතකොට අන්න ඒකත් අර වගේ එතකොට තමන්ගේම ඡායාව ඒක නොදැනීම නිසා අරක උනේ. තවත් මේකට නොයෙකුත් උපමා අපි දීලා තියෙනවා. අනිත් පැත්තෙන් මේ දෙකක් පිළිබඳ හැඟීම පෙන්වුම් කරන්න මේ පින්නතුන්ට මතකයි අපි ආරම්භක දේශනාවේ අජිත් සුමිත් දාන් ඇදිල්ල ගැන කිව්වා. දෙන්න එකතු වෙලා දාන් පෙත හදාගෙන අන්තිමට ජය පරාජය පිළිබඳ මහපට ලැබිල්ලක් වුණා. අජිත් සුමිත් දාන් ඇදිල්ල. ඒ වගේම ඔය දැන් මේ පින්නතුන් බොහොම දෙනා දන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ පිල් දෙකක් බෙදුණු හැටි අමතක වෙනවා. පිල් දෙක බෙදුණාට පස්සේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යතාව අමතක වෙනවා. ඒ වගේම තමයි සිනමා උපමාදී নানা ආකාර උපමා අපි දීලා තියෙනවා. ඒවා තුලින් හිතා ගන්න පුළුවන් ලෝකයා තේරුම් ගන්න බෑ මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව. ඊටාම සියුම් දෙයක්. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒක කදිමට පෙන්වුම් කළා. අර බටකොටු මිටි දෙකේ උපමාවෙන්. බටකොටු මිටි දෙක එකකට එකක් උඩින් හේතු වෙන විදිහට තියුවොත් ඒක ඇද්දාම මේක වැටෙනවා. මේක ඇද්දාම මේක වැටෙනවා. ඔන්න අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව. ඉතින් මේක දෙකකුත් නෙවෙයි එකමත් නෙවෙයි. ඉතින් මේක සමහර වෙලාවට තෝරන්න මේ මම ওই ගොඩේ උපමාවක් බැරිම තැන කියනවා මෙහෙම එකක්. විඥාණයෙන් ඇහුවොත් අමුසේ කවුද කියලා. නාම රූපයෙන් අහන්නේ කියනවා. නාම රූපයෙන් ඇහුවොත් අමුසේ කවුද කියලා විඥාණයෙන් අහන්නේ කියනවා. ඒ තරමට දෙක එකට එකක් සම්බන්ධයි. නමුත් ලෝකයක දන්නේ නැහැ. අර විදිහට පිල් හැකෙත් දෙක බෙදිලා. ඔන්න එතකොට ඒ කිව්වේ විඥානයත් නාම රූපයත් අතර අන්‍යෝන්‍ය සපත්‍ය සම්බන්ධතාවය ගැන අපි කොටිකුත් කියලා කියනවා.
ඊළඟට හිතලා බලන්න දැන් මම මේ කියන එක වැරදිද කියලා බලන්න නාම රූපයම තමයි ආයතන 6 හැටියට බෙදලා යන්නේ. ඒකට ආයතන 6 තුල අන්න හරියටම අර කියාපු තණ්හාවේ ක්‍රියාත්මක බව හොඳට පැහැදිලි වෙන බව අපි දැනටම කියලා තියෙනවා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා. අසත් රූපයක් නිසයි චක්කු විඥානය පහළ වෙන්නේ. අර නිසා බව අමතක වෙලා ඇස රූපයේ ඔස්සේ දුවන, කන ශබ්දයේ ඔස්සේ දුවන දෙකක් හැටියට අරගෙන. අන්න එතකොට මේ මුලාව තමයි අන්තිමට පංච උපාදානස්කන්ධය, ලෝභ දෝෂ මොහ එකතු වෙලා පංච උපාදානස්කන්ධය එකතු වෙන්නේ. මේ අපි දක්වන විග්‍රහය පොතපතේ නැත්නම් විග්‍රහවලට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද අටුවාචාරින් වහන්සේලා විශේෂනවා අවිද්‍යාවේ මූල හේතුව සොයන. අවිද්‍යාවේ මූල හේතුවක් තේවිල්ල අවශ්‍ය නැහැ. අවිද්‍යාව තමයි තාත්තා. වෙන විදිහකින් කියනවා. කොට අවිද්‍යාව පසුබිම තුල කෙරෙන සංස්කරණයෙන් අන්න විඥාන නාම රූපේ ද්වේතා මතුණා. එතන ඉඳලා දෙකක් හැදුනා. දෙකක් වුණාට පස්සේ දෙකක් හැටියට ගත්ත ලෝකය. එතන ඉඳලා තමයි තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා තමයි වැතම් තුන් වල සමිද්ධි සූත්‍ර ආදී කියවෙන්නේ අච්චච්ච තණ්හං ඉද නාම රූපේ. තණ්හාව කපා හරින්නේ මේ නාම රූපය පිළිබඳව. ඒකට මේ නාම රූපයම තමයි අර සලආයතන හැටියට බෙදලා යන්නේ. ඔන්න ඒ ටික සෑහි කියලා හිතෙනවා. ඒක නිසා පරස්පර විරෝධීත්වයක් නැහැ. බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද දේශනාව ඉදිරිපත් කළේ ඇතැම් තැන්වල දුක්ඛ සමුදය ආර්ය සත්‍ය හැටියට කෙලින්ම සඳහන් වෙන්නේ පටිච්චසමුප්පාදයයි. බොහෝ දිනාට ඒක තේරුම් ගන්න බැහැ. දැන් අපි කිව්වේ තණ්හාවේ පසුබිමයි යොන්න කොටිම පටිච්චසමුප්පාද ධර්ම තුල තියෙන්නේ. තණ්හාවේ පසුබිමයි, අවිද්‍යාව පසුබිමයි. ඒක අර විදිහට අර දියසුලියට හැරිලා අන්තිම ඒක තුලින් අන්‍යෝන්‍ය ප්‍රතිතාව ලෝකයාට වැටහෙන්නේ නැහැ. ඒක ලෝකයා ඉන්නේ හැමතිස්සෙම කොන් දෙකක්. අන්ත දෙකක්. ඒක නිසා ඒ තුලින් අර කිව්වා ඇලීම් ගැටීම් මුලාවීම් නැති වෙන අවසාන ප්‍රතිඵලය සුඛ පංච පාදානස්කන්ධය ගැති. ඉතින් ඒ ටික එහෙම කිව්වනම් ඔන්න ඊළඟට ඇත්ත වශයෙන්ම දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව තව ටිකක් කියන්න ඕනේ අරක ගැන. දැන් අර චතුරාර්ය සත්‍ය දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කිව්වේ තණ්හාව. ඊළඟට දුක්ඛ නිරෝධය ගැන කියනකොටත් ඒත් අවිද්‍යාව සඳහන් කරේ නෑ. තස්සායිව තණ්හායාසේස විරාග නිරෝධෝ චාගෝපටි නිස්සග්ගෝ ආති. එම තණ්හාවගේම නිරවශේෂ විරාග නිරෝධය දුක්ඛ නිරෝධය. කෙනෙකුට අහන්න පුළුවන් කොහොම අවිද්‍යාව කියලා. ඊළඟට මේ කියාපු තිත්තායතන සූත්‍රයේ දුක්ඛ නිරෝධය දක්වන්නේ අර පටිච්චසමුප්පාද ධර්මය පටිලෝම වාරයෙන්. අවිද්‍යාවත්වේ වාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධා ආති වශයෙන් අවිද්‍යාව නිරුද්ධ කරනකොට අනිත් ඔක්කොම නිරුද්ධ වෙලා යනවා. ඔන්න ඊළඟට එතන ඉඳලා අපි දැන් ඊටත් වඩා සවිස්තර ඒත් වශයෙන් ත්‍රිපිටකයේ ඊටාත්ම සවිස්තර විග්‍රහය තියෙන දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව දීඝනිකායේන මහා සතිපට්ඨාන සූත්‍රය. ඒකෙදී බුදුරජාණන් වහන්සේ තණ්හාව ඇති වෙන තැනත් රිංගගෙන හැංගිලා ඉන්න තැනත් ප්‍රකාශ කරනවා මෙන්න මේ විදිහට. සාපෝපනේසා තණ්හා කත්ථ උපජ්ජමානා උපජ්ජති කත්ථ නිවිසමානා නිවිසති. සංඝයා වහන්සේලා අමතලා ප්‍රශ්නයක් හැටියට ඉදිරිපත් කරනවා. තේරුම් කරන්න කලින් මේ තණ්හාව උපදින්නේ දැන් අපිට මේ තණ්හා කියන වචනේ පාලි භාෂාවේ ස්ත්‍රීලිංගිකයි. ඒක අපිට උපකාර වෙනවා අර අම්මා කියන කතාවත් එක්ක. ඇත්ත වශයෙන්ම නැතම් සූත්‍රවල තියෙනවා තණ්හා ජනේති පුරිසං කියලා. පුරුෂයා උපදවන්නේ තණ්හාව. අම්මා. තණ්හාව තමයි අම්මා. ඉතින් මෙතෙන්දිත් අර සාපෝපනේසා තණ්හා කියන එක අපි පැරණි ක්‍රමයකට ඒක අර ලිංගික ඒවත් ගෙවුවොත් මෙහෙම කියන්න වෙන්නේ. මේ තණ්හාව තුමෝ පැරණි විදිහට කියන තණ්හාව තුමෝ උපදින්නේ කොතැනක උපදීද? නිසමානා කියන වචනේ තේරුම පින්නතුනේ මේ වැදගෙන හැංගිලා ඉන්නවා. රිංගගෙන ඉන්නවා කියලා කියන්නත් ඇයි. ඒ වැදගෙන සිටින්නේ කියලා කියන්නේ. එතකොට උපදින්නේ කොතැනක උපදීද? වැදගෙන සිටින්නේ කොතැනක වැදගින්නේද? ඔන්න ඊළඟට බුදුරජාණන්සේ පිළිතුරු දෙනවා. යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්හා උපජ්ජමානා උපජ්ජති එත්තනී සමානාස. ලෝකේ යමක් ප්‍රිය අන්න මේ වචන දෙක මතක තියාගන්න. ප්‍රිය රූපං කියන්නේ පින්නොතනේ රූප කියලා එතන ඉඳලා තියෙන පාලි භාෂාවේ ප්‍රිය ස්වභාවය ඇති කියන එක. යම ප්‍රිය ස්වභාවයක්ද සාත රූපං කියන වචනේත් ටිකක් තෝරන්න අමාරුයි. සාත කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් සුවදායක. එහෙම නැත්නම් මිහිරි. එතකොට මෙන්න මේ විදිහට හිතා ගන්න. උපදින තැන නෙමෙයි කියන්නේ යමක් ලෝකී ප්‍රිය ස්වභාවයක්ද සුවදායක ස්වභාවයක්ද අන්න එතනයි තණ්හාව උපදින්නේ සංජිලා ඉන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒක විග්‍රහ කරන මේ විදිහට. කිංච ලෝකේ පිය රූපං සාත රූපං තත්තේ සාතන්හා උපජ්ජමාන උපජ්ජති. මොකද්ද ලෝකයේ ප්‍රිය රූප සාත රූප? ඔන්න එතන දීර්ඝ ලයිස්තුවක් බුදුන්සේ දෙනවා. පළමුවෙන්ම මෙන්න මේ විදිහට ආරම්භ කරන්නේ. චක්කුම් ලෝකයේ ප්‍රිය රූපං සාත රූපං. එත්තේ සාතන්හා උපජ්ජමාන උපජ්ජති එතනී සමානානි විසති. ඇස ලෝකයේ ප්‍රියයි. ඇස ලෝකයට ප්‍රියයි. එතනයි තණ්හාව උපදින්නේ
එතනයි තණ්හාව läගගෙන හැංගිලා ඉන්නේ, ත්‍රිංගගෙන ඉන්නේ කියලා ඔන්න එතන ඉඳලා මම කෙටියෙන් කියන්නම් තේරුම් ගන්න. ඇස, කන, නැහැය, දිව, කය, මන කියන ආධ්‍යාත්මික ආයතන 6 තුලත් තණ්හාව උපදිනම හැංගිලා ඉන්නවා. ඊළඟට දෙවෙනුව කියවෙනවා බාහිර ආයතන 6. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ඒවාත් ප්‍රිය රූපයි, සාත රූපයි, ප්‍රිය ස්වභාවයක් තියෙන ලෝකයාට ඒක නිසා එතනත් හැංගිලා ඉන්නවා. ඒ පමණක් නෙවෙයි ඊළඟට කියනවා මේ දෙක නිසා තියෙන චක්කු විඥාන, සෝත විඥාන ආදී විඥාන 6ක් ලෝකයාට ප්‍රිය ස්වභාවයක් තියෙනවා. සුවදායක ඒක නිසා එතනත් හැංගිලා ඉන්න තණ්හා උපදින්නෙත් එතන. ඊළඟට කියනවා චක්කු සම්පස්ස ඊළඟට මේ දෙක නිසා ඇති වෙන චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාහන සම්පස්ස ඒ විඥාන ඊළඟට කියලා ඒ ස්පර්ශ 6ක් චක්කු සම්පස්ස ආදී ස්පර්ශ 6 තුලත් තණ්හාව හැංගිලා ඉන්නවා. ඊළඟට කියනවා චක්කු සම්පස්සජා වේදනා. ඒ ස්පර්ශ නිසා ඇති වෙන වේදනා තුලත් තණ්හාව හැංගිලා ඉන්නවා. ඊළඟට කියනවා රූප සංඥා. රූප සංඥාව තුලත් රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා ආදී වශයෙන් ඒ සංඥා තුලත් හැංගිලා ඉන්නවා. ඊළඟට කියනවා රූප සංචේතන, ශබ්ද සංචේතන. සංචේතනා කියන්නේ වෙනතුනේ රූපය ගැන හිතීම. ඒකත් ප්‍රිය රූපයි. ලෝකයා කැමති රූපය ගැන හිතන්නේ. ඒ සංද්‍ය සද්දය ගැන හිතන්නේ. එතනත් හැංගිලා ඉන්නවා. ඔන්න ඊළඟට කියනවා මහා පුදුම දෙයක්. ඒක තේරුම් ගන්නත් අමාරුයි. රූප තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති. මහා පුදුම කියමනක් ඒක. ලෝකයාට රූප තණ්හාවත් ප්‍රියයි. රූප තණ්හාවත් සුවදායකයි. ඒක නිසා එතනත් තණ්හාව läගගෙන ඉන්නේ. එතකොට තණ්හාව දෙවරක් කියවනවා. මේක සිතා ගන්නත් බැරි වැඩි දෙයක්. ලෝකයාට රූප තණ්හාව, ශබ්ද තණ්හාව ඒකත් ප්‍රියයි. ඒ නිසා තණ්හාව තුලත් තණ්හාව තියෙනවා. කොහොමද වෙන්නේ? රූප තණ්හා, ශබ්ද තණ්හා ඒක තුලත් තණ්හාව ඇති. උපදිනවා ඒක තුලත් හැංගිලා ඉන්නවා. ඊළඟට කියනවා රූප විතක්කෝ. රූප විතක්කයක් ඒ වගේම ප්‍රිය ස්වභාවයක් සාතුරු. රූපය ගැන හිතන්නත් කැමති. ඊළඟට රූප විචාරෝ. ඔන්න ඔය දැන් මම කිව්වේ දසවිධ විග්‍රහයක් මහා සතිපට්ඨාන සූත්‍රයේ ඔය විදිහට තණ්හාව ඇති වෙන තැනත් läගගෙන ඉන්න තැනත් ඔය විදිහට කරනවා. කියලා එතෙන්දිත් අර වගේම ඒකේ ඊළඟට ඇති වෙන තැනනේ එහෙම කිව්වේ. ඔන්න ඊළඟ වාරයේ කියන්නේ නිරෝධය පිළිබඳව මේ විදිහට කියනවා. ටිකක් කිව්වහම තේරුම් ගන්න බලන්න. අහනව සාකෝපනේසා තණ්හා කත්ථ පහියමානා පහියති කත්ථ නිරුද්ධමානා. ඒ බඳු ඒ තණ්හාව කොතැනද ප්‍රහීනවන්නේ? කොතැනද නිරුද්ධවන්නේ? ඒතර විදිහටමයි. ඒ යම් තැනක ඇති වුණා නම් යම් ලෝකයේ පිය රූපං ඒ පිය රූප ඒ තැන්වලම තමයි මේක නැති වෙන්නේ. අන්න එහෙම. එතකොට ඒ මහා සතිපට්ඨාන සූත්‍රයේ ඒ විදිහට සවිස්තර විග්‍රහයක් තියෙනවා. ඔන්න ඊළඟට අපි යමු වටිනා සූත්‍රයක් තියෙනවා. ඊළඟට අපි මේ එළියට ගන්න ඕන වටිනා සූත්‍රයක් මජ්ජේ සූත්‍රය කියලා එකක් තියෙනවා. අංගුත්තර නිකායේ චක්කනිපාතේ කීපවරක් අපි ඒක ගැන මේ සාකච්ඡා කරලා තියෙනවා. තණ්හාව ගැන කෙනෙකුට ඒක විශේෂයෙන්ම සඳහන් කරන්න වෙනවා. මජ්ජේ සූත්‍රයේ අපේ සූත්‍ර මේ දේශනා ගන්නකදී ඒක තියෙන්නේ අංගුත්තර චක්කනිපාතේ මෙහිමයි තියෙන්නේ. නිදාන කතාව කියනකොට මේ පින්නතුන් මතක් වෙයි. බර්ණැති ඉසිපතනේ මිගදායේ භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කරන අවස්ථාවක ස්ථවිර භික්ෂුන් වහන්සේලා පිරිසක් පින්ඩපාතයෙන් පස්සේ මණ්ඩල මාලිගයේ රැස් වෙලා ධර්ම සාකච්ඡා සම්මන්ත්‍රණයක් ආරම්භ කළා. ඒකෙදී ඒක එළියට ගත්තේ සාකච්ඡා කරන්න බුදුරජාණන් වහන්සේ මෙත්තිය පඤ්ඤේ දේශනා කළ එක්තරා ගාථාවක්. ටිකක් ගැටළු වගේ ගාථාවක්, ප්‍රහේලිකා ගාථාවක්. යෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තං භූමි මහා පුරිසෝති සෝද සිබ්බනි මච්චගා. යමෙක් කොණ්ඩක තේරුම් අරගෙන මජ්ජේ මන්තාන ලිප්පති මැද ප්‍රඥාවෙන් නොවැළේද තං භූමි මහා පුරිසෝති එහුට මහා පුරුෂයයි කියලා කියනවා. ඒ පුද්ගලයා සෝද සිබ්බනි මච්චගා මහුන් කාර්ය ඉක්මවා ගියේ වෙයි කියන ඒ ගාථාව ඉදිරිපත් කරලා අර ස්ථවිරෙන් භික්ෂුන් වහන්සේලා ඒක තුලින් ප්‍රශ්න 4ක් මතු කර ගන්නවා. මේ ගාථාවේ කියන පළවෙනි අන්තය මොකක්ද? දෙවෙනි අන්තය මොකක්ද? මැද මොකක්ද? මහුන් කාර්ය කවුද? ඉතින් ඔන්න ඔය මාතෘකා උඩ 6 නමක් ඒ සභාව ඇමතුවා. එයින් පළමුව ස්ථවිර භික්ෂුන් වහන්සේ මෙන්න ඉදිරිපත් කළ මතය. තමන්ට තේරෙන හැටියට පළවෙනි කොන ස්පර්ශයයි. පස්ස කියලා කියන්නේ. දෙවෙනි කොන පස්ස සමුදයයි. ස්පර්ශය හටගන්නමයි. මැද ස්පර්ශ නිරෝධයයි. ඊළඟට මහුම්කාර්ය තණ්හාව. ඒක ඊළඟට කියන තණ්හාවේ ක්‍රියාකාරීත්වයත් උන්වහන්සේ ඒකම ප්‍රකාශ කරනවා. තණ්හායිනං සිබ්බති තස්ස තස්සේව භව සබ්බිනිබ්බත්තිය. තණ්හාව මහුම්කාරී කියලා කියන්නේ මොකද්ද? තණ්හාව තමයි භවයට මහුම දමන්නේ. මහුම දමන්නේ. ඊළඟට දෙවෙනි භික්ෂුව අපි කෙටියෙන් කියමු. ඊළඟට දෙවෙනි භික්ෂුව දෙවෙනි ස්ථවිරෙන් වහන්සේ ඉදිරිපත් කරන විග්‍රහයේ
එක කොනක් අතීතය, දෙවෙනි කොන අනාගතය. අතීතයේ පළවෙනි එක කොනක්, දෙවෙනි කොන අනාගතයේ, මැද වර්තමානය. මහුම්කාරිය නැවත තණ්හාවයි. එතකොට එයා දැන් ඊට නම් භාෂෙන් හිතා ගන්න පුළුවන් අපේ සිතුවිලි යඩ කරන ආකාරය. අපි අතීතයත් අනාගතයත් තුලනේ ඉන්නේ, වර්තමානයේ අපි දන්නේ නැහැ තියෙන බව. එතකොට ඒක කරන්නේ තණ්හාව තුලින් ගැටලා යනවා. ඉතින් අන්න ඒක ඒ විදිහට. ඊළඟ විවරණය කෙටියෙන් කිව්වොත් එක කොනක් සැප වේදනාව, දෙවෙනි කොන දුක් වේදනාව, මැද නොදුක් නොදුව වේදනාව. ඒකත් දැනෙන්නේ නැහැ නේද? ඒකත් තණ්හාව ආයමත් එයා තමයි මහුම්කාර. ඊළඟ එකේ නාමයේ එක කොනක්, රූපය දෙවෙනි කොන, විඥානයේ මැද ආයමත් තිබ්බනි අරයයි තණ්හාව. මහුම්කාරී මහුම දමන. නාමයක් රූපයක් අතර. ඊළඟට කියනවා ආධ්‍යාත්මික ආයතන 6. ඇසකන් නාසය දිවකය මන කියන ඒක එක අන්තයක්. ඒක කොන බාහිර ආයතන 6 රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒවා අනිත්‍යන්තය මැද විඥානය. මේ දෙකට අතර තියෙන විඥානය. එතෙන්දිත් අර මහුම්කාරී මැද නොතකා හැර ගැටලා. අන්තිමට කියනවා සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයයි. එක කොනක් සක්කායෝ කියලා කියන සක්කාය. දෙවෙනි කොන සක්කාය සමුද්දේ පංච උපාදානස්කන්ධي හටගන්නේ. මැද සක්කාය නිරෝධී මොහොතක් පාසා මේ පංච උපාදානස්කන්ධේ නැති වෙන්න ඕන නියම විදියට නයි. නමුත් නැති වෙන්න නොදී ගැටලන්නේ කවුද? අන්න සිබ්බනි තණ්හා. තණ්හාව තමයි ඒකට එතන. ඉතින් ඔන්න ඔය විදිහේ විග්‍රහයක් දක්වනවා. ඒක තුලින් අපට පේනවා තණ්හාවගේ ක්‍රියාකාරීත්වය. අපි ඇතම් අවස්ථාවල මේ තණ්හාව දැන් මේ කාලේ හැටියට තෝරගන්නවා නම් මහාන මැතිම උපමාවට ගත්තා. මහාන මෙහිමේ මැස්මේ ඉන්දිකටුව යට යන වාරයක් පාසා හොරෙන්ම ගැටේ දමනුනේ යටි නූල. එතකොට ඒ වගේ දෙයක් මේ එතකොට තණ්හාවටම අයිති දෙයක් මේ ගැටලෙමින්ද. ඉතින් මේ අර తත්‍ර తත්‍රාධිනන්දිනී කියනකොට හිතට එන්න ගන්න පුළුවන් ওই ඉන්දිකට්ටේ යට යන හැටි. ඉතින් එනන්දි රාග සහගතයි ඔය කියන්නේ ඔන්න මහුම්කාරීගේ වැඩේ. ඉතින් ඔන්න ওই විදිහටයි ඒ එතන තණ්හාවගේ ක්‍රියාකාරීත්වය හොඳට පිළිලි වෙනවා ඒ සූත්‍රයෙන්. මජ්ජේ සූත්‍රයෙන්. ඔන්න ඊළඟට අපි තව ඉතින් විග්‍රහ කරනවා නම් දැන් මේ විදිහම එකක් තමයි මේ ගාථාවෙම තියෙන කියමනක්. මේ ගාථාවේ කියුණානේ මේ පිනතොට එක නොපැහැදිලි නිසා අපි තේරුම් කරන්න යන්නේ පළවෙනි ගාථාවේ තණ්හා ဒ ුතියෝ පුරිසෝ දීඝමද්ධාන සංසාරං ඉත්ත භාවඤ්ඤතා භාවං සංසාරං නාතිවත්තු. මේ සංසාරයේ ස්වභාවය දක්වලා තියෙන්නේ මෙසේ බවත් අන්සේ බවත් අතර කෙරෙන එකක් හැටියට. ඔබ තේරුම් කරන්න වෙනවා. දැන් මොන පින්නතුන් හිතන්න සත්වයක් මේ ලෝකේ උපන්නා කියලා. වෙන කොහේ හරි ලෝකයක ඉඳලා තිරිසන් ලෝකෙ ඉඳලා කියමු. මෙතෙන්ට උපන්නට පස්සේ මේ පොඩි එකා වටපිට බලනකොට ඔන්න ඇහෙන් බලන කනෙන් අහන ඔහොම කරනකොට එයාට හිතෙනවා එයාට ඔන්න මෙතන කියලා තැනක් එයාට ආවා ඊට පස්සේ. මෙතන මෙසේ බව. එහෙම යම් දෙයක් මෙසේ කියලා ගත්තු හැටියෙම එතන ඉඳලම අන්සේ බවට පරිවර්තන වෙනවා. මහ පුදුම දෙයක් එතන. මේ භවයේ ස්වභාවයම භවය කියන එක උපාදානය නිසා වෙන දෙයක්. යමක් අල්ලගත්තා නම් එතනම තමයි ඒක අනිත්‍යතාව පටන් ගන්න. ඒක තේරුම් ගන්න හරි අමාරුයි. තමම හිතලා බලන්න. යමක් දෙයක් ඔන්න අපි සමහර වෙලාවට මෙහෙම ප්‍රකාශ කරනවා. දෙයක් වෙලයි යම් දෙයක් වෙන්නේ. යමක් දෙයක් උන අවස්ථාවේ ඉඳලා තමයි ඒක වෙනස් වෙන්න පටන් ගන්න. ටිකකට ඒකට අපි මේ පුංචි උපමාවක් දෙන්න බලමු. මේ උපමාවල අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. දැන් මේ පින්නතුන සමහර විට මේ ගෙදර පොඩි එකාට මේ සෙල්ලම් බඩුවක් ගන්න යනවා. ඔය ප්ලාස්ටික් බඩු තියෙන සාප්පුවකට. ඔක්කොම ප්ලාස්ටික් බඩු. නමුත් ඔන්න ඒ දරුවට ගැලපෙන මොකක් හරි සෙල්ලම් බඩුවක් ඒකට සල්ලි ගෙවලා ගත්තා. ඒකෙත් කොට වටිනාකමකුත් වෙනවා. දැන් ඉතින් අලුත් බඩුවක් ගෙදරට ගෙනාවා. අර පොඩි එකා අරක ගැඩුවේ හැටි ඉතින් එතන ඉඳලා අඤ්ඤතාභාවය තමයි. ඉතින් ඒක දෙයක් වුණානේ. ඒක දෙයක් වුණා. මිදලට ගත්තු දෙය. අන්න ඔය පුංචි උපමාවක් දුන්නේ. ඒ වගේ ඒක දෙයක් බව වීමට ධර්ම වචනයක් ධර්මයේ යෙදෙන වචනයක් තියෙනවා. මඤ්ඤණා. මඤ්ඤණා කියන එක හංගිනවා. ඒක දෙයක් කියලා හංගිනවා. ඊටාත්ම පෞද්ගලික හැඟීම තමයි. මේක මට උපකාර වෙන දෙයක්. අන්න දෙයක් කියලා ගත්ත තැන ඉඳලාම ඒක වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒකයි අර බුදුරජාණන් වහන්සේ සම්බෝධිය ලැබුව අවස්ථාවේ මහ පුදුම සංවේගාත්මක ප්‍රකාශයක් කරා. අඤ්ඤතා භාවී භවසත්ත්වෝ ලෝකෝ භව පරියතෝ භව මේවා අභිනන්දති. මේ භවයේ ස්වභාවයම අංශේ බවට පරිවර්තනය වීමයි. නමුත් ඒ භවයට ලෝකය ඇලිලා ඉන්නවා. භවයේම පතනවා. එතකොට ඒ ටික කරන්නේ අර තණ්හා මෞංකාරිය. ඔන්නේ යමක් නැති උනායි කියලා හිතමු. ඊට පස්සේ නෑ අර අතන තියෙන එහා ඒක ගන්න කියලා ඒ ටික කරන්නේ. අන తත්‍ර අභිනන්දින තණ්හා පූර්ණෝ භවිකා කියන වචන අර්ථවත් වෙන්නේ ඒකයි. ඒ පුනර්භවය කියන එක මරණ අවස්ථාවේ පමණක් නෙවෙයි. මොහොතක් පහසා සිදුවෙන බව හිතා ගන්න.
පුනබ්භව කියන වචනේ දැක්කම හිතන්නේ මේ මරණයෙන් පස්සේ එන උපත. මේ මොහොතක් පාසා එකක් සමහර එකක් දෙයක් වෙනවා, ඒක වෙනස් වෙනවා, ඊළඟට වෙනස් වුණ හැටි ඒක අමතක කරලා තව එකක් අල්ලනවා, තව එකක් අල්ලනවා. ඔන්න ඒක කරන්නේ තණ්හාවෙන් නොපෙනෙන හැටියට. අන්න తත්‍ර අභිනන්දිනී මහ පුදුම දෙයක්. ඒකට ඔය මිසේ බවත් අන්සේ බවත් අතර තමයි සත්වයා සංසාරේ ගමන් කරන්නේ. ජීවිතෙන් ජීවිතයට පමණක් නෙවෙයි, භවයෙන් භවයට පමණක් නෙවෙයි, භවයක් තුල අරකම ඊටාම සියුම් මන්දමින් සිද්ධ වෙනවා. අන්න එහෙම කලකා ගන්න. එතකොට ওই ටික අපේ ඉස්වා වංජතා භාව තෝරන්නයි කිව්වේ. තව ඉතින් තව එකක් කියනවා නම් ඔය ධම්මපදයේ තණ්හා වගේ බොහොම වටිනා ගාථා තියෙනවා. අවාසනාවකට වගේ සමහර ගාථාවල අර්ථ යටපත් වෙච්ච බවයි පේන්නේ. ඔන්න එක ගාථාවක් අපි දැන් එළියට වටිනා ගාථාවක්. තසිනාය පුරක්ඛතා පජා පරිසප්පන්ති සසෝව බාධිතෝ සංයෝජන සංග සත්තා දුක්ඛ මුපෙන්ති පුනප්පුනං චිතා. මේකේ තේරුම තසිනා කියන්නේ තණ්හාවටම නමක්. තසිනාය පුරක්ඛතා පජා කියන්නේ මේ සත්ව ප්‍රජාව තණ්හාව විසින් පෙරටු කරගෙන ඉන්නවා. තණ්හාව විසින් පෙරටු කරගෙන ඉන්නවා කියලා කියන්නේ තණ්හාව පිටිපස්සෙන් තියෙනවා. තසිනාය පුරක්ඛතා පජා ඊළඟට ඒ ප්‍රජාව ගැන මොකක්ද කියන්නේ? පරිසප්පන්ති සසෝව බාධිතෝ. උගුලක බැඳුණු හාවෙක් වගේ. ඔන්න ඔතන තියෙන අටුවාව තෝරන්නේ පරිසප්පන්ති කියන වචනය උගුලක පැටලැවුණු හාවෙක් වගේ බිය වෙනවා කියලා. භායන්ති කියලා. නමුත් මෙතනදී අර්ථයේ යටපත් වෙලා වටිනා අර්ථයක්. හාව උපමාවට ගත්තේ මොකද? හාවට පුළුවන් ඈතට පණින්න. ටිකකට හිතන්න හාවගේ පසුපය අහුණයි කියලා උගුලක අහුණයි කියලා. ඌ දන්නේ නැහැ ඇහුවෙච්ච බව. ඌ ඈතට පණින්න. බලනකොට මොන ආයි වැලට අහුවෙලා ඉවරයි. ආයි ඒක බැනුනහම ඊළඟට වෙන පැත්තකට පණින්න. අන්න පැත්තකට බලන්න. කොච්චර ඈතට පන්නත් මේ හාව එකට අහුවෙලා. ඒ වගේම තමයි යන්න තණ්හාවේ සංයෝජන. ඒ කියන්නේ ඒකයි මේ සංයෝජන සංග සත්තා. තණ්හාවේ සංයෝජනයේ ඇලිලා ඒ සංඥාව නිසා දුක්ඛ මුපෙන්ති පුනප්පුනං චිරාය නැවතත් සත්‍යය. කොටිම කියතොත් අනාගාමී නුනොත් බ්‍රහ්ම ලෝකයට ගියත් අර තණ්හා වැල නිසා ආයිත් හැරිලා එනවා මෙහාට. අන්න ඒ තරම් ප්‍රබලයි. ඒකයි මේ තණ්හාව කියන එක සංයෝජනයක් හිතේ නඳුලා තියෙන්නේ. තණ්හා සංයෝජන ඉතාම ප්‍රබල බව. ඒ වගේම තණ්හා අනුසය ඉතාම ප්‍රබල බව. ඒ ධම්මපද ගාථාවල නිතරම අතුබල තියෙන මේ පින්නතුන් හොඳට දන්නවා ඇති. යථාපි මූලේ අනුපද්දවේ දල්හි චින්නෝ පිරුක්ඛෝ පුනරේව රූහති. එවම්පි තණ්හානුසය අනුහති උප්පජ්ජති දුක්ඛ මිදං පුනප්පුන. යම්සේ මුල නොසිඳින තාත් යථාපි මූලේ අනුපද්දවේ දල්හි මුලට උපද්දවයක් නැවලා තියෙනවා නම් චින්නෝ පිරුක්ඛෝ පුනරේව උඩින් කප්පාදු කරලා තියුණත් නැවතත් ගහක් වැඩෙන්න වගේ. ඒවම්පි තණ්හානුසය අනුහති. තණ්හානුසය උපුටලා දැම්මේ නැති තා උප්පජ්ජති දුක්ඛ මිදං පුනප්පුනං නැවත දුක උපදිනවා. අර හාවගේ කතාව වගේ තමයි. ඉතින් මේක තුලින් පේනවා තණ්හාව කොච්චර ප්‍රබල දෙයක්ද කියලා. එතකොට මේ තණ්හාව ගැන එහෙම කිව්වා. ඔන්න ඊළඟට අපි යමු. දැන් මේ ওই විදිහට ඔක්කොම කියනවා නෙවෙයි. නමුත් ඒ වටිනා සූත්‍ර වටිනා ගාථාදී අපි මතු කරන්න බලන්න. මේවායේ අර්ථය සමහර ඒවා හරියට එළියට ඇවිල්ලා නැති නිසා. ඉතින් මේ ඊළඟට අපි තව පැත්තක් හිතමු. තණ්හාව ගැන කියනකොට තවත් වටිනා සූත්‍රයක් තියෙනවා. දැන් අපි කියවනේ තණ්හාව උපාදානයට ප්‍රත්‍ය වෙන බව. ඇතැම් තැනක තණ්හාවම උපාදානයක් හැටියට දක්වලා තියෙනවා. ඔන්න ඒකට අපි නිදර්ශනයක් කියන්නම්. ඒක හුඟක් විවාදාපන්න සූත්‍රයක්. සංයුත් සංගයේ තියෙන කුතුහල ශාලා සූත්‍රය කියලා. ඒක මෙහෙම කෙටියෙන් කියමු. වච්චගොත්ත කියන පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ඇවිල්ලා එක දවසක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. මොකද්ද? පූර්ණ කස්සප මක්කලි ගෝසාලා අදිතකේසරම්බලි ආදී ඒ ෂඩ් ශාස්ත්‍රවරු ඒ තම තමන්ගේ ශාසනයේ සාමාන්‍ය ශ්‍රාවකයා මිය ගියාම එයයි උපදින තැනක් කියනවා. ඒ ශාසනයේ උතුම් තත්වයට පරම තත්වයට පත්තු ශ්‍රාවකයා මිය ගියාම එයා උපන්න තත්වයක් කියනවා. නමුත් මේ භවත් ගෞතමීන් මේ සාමාන්‍ය ශ්‍රාවකයා උපදින තැන කියනවා. නමුත් අර විමුක්ත පුද්ගලයා පිළිබඳව ඉහළ තත්වයට ගිය පුද්ගලයා පිළිබඳව භවත් ගෞතමීන් මේ බුදුරජාණන්ට මේ පැමිණිලි කරන්නේ. බුදුරජාණන් වහන්සේ එහෙම ඒ තැනට උපන්න තැන කියන්නේ නෑ. ඒ වෙනුවට මෙන්න මෙහෙම පාඨයක් යොදනවා. මේ වච්චගොත්ත කියන්නේ. උපදින තැන කියන්නේ නැතුව මෙන්න මෙහෙම කියනවා. අච්චච්චිතං වාවත්තේ සංයෝජනං සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්ඛස. වච්චගොත්තගෙම කියවිච්ච එකක් මේ කාලේ සාමාන්‍ය මිනිහෙක්වත් බෞද්ධයෙක්වත් දන්නේ නෑ ඒක. අච්චච්චිතං කියන්නේ. එතකොට උපන්න තැන කියන්නේ නෑ විමුක්ත පුද්ගලයා පිළිබඳව කරේ මෙච්චරයි. තණ්හාව කපා හැරියා. වාවත්තේ සංයෝජන කොකු අනිත් පැත්තට හැරෙව්වා. වාවත්තේ සංයෝජන සම්මා මානාභිසමයාග අන්තමකාසි දුක්ඛස්ස. මානය හරියට තේරුම් ගැනීම තුලින් දුක කෙලවර කරනවා.
ඔන්න බුදුරජාණන් වහන්සේ විමුක්ත පුද්ගලයා පිළිබඳව කියන එක. ඉතින් මේක අවචගතට ගැටලුවක්. කියනවා මට මේක නිසා සංඛා සැකයක් ඇති වුණ භාග්‍යතුන් වහන්සේ. විමතියක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ කියනවා ඒක හරි එහෙනම් තමයි විමතියක් ඇති විය යුතු නැති වෙන්න ඕනේ. සැකයක් ඇති විය යුතු නැ සැකවිය කියලා. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒක තෝරලා දෙන්නේ මෙහෙම. සෞපාදානස්ස කෝහං වච්ච උප්පත්තිං පඤ්ඤාපේමි. නෝ අනුපාදාන. මම උපාදාන සහිත වූහුටයි. උපාදානයක් තියෙන කෙනාටයි මම උත්පත්තියක් පෙන්වාලන්නේ. උපාදානයක් නැති වූහුට උත්පත්තියක් නැත කියන එකයි කිව්වේ. ඔහු පිළිගන්නව නෙවෙයි. කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ යම් කිසි උපමාවක් දෙනවා. යම්සේ වච්ච ගින්නක් එතන යොදන වචනේ උපාදාන කියන එක තෝරන්න වෙන. උපාදාන කියන වචනේ pāli භාෂාවේ යොදනවා ඔය දැන් කාලේ ඉන්ධන ද්‍රව්‍ය වලට. කොටින්ම දැන් ගින්න නිකන් දැල් වෙන්නේ නැහනේ. ගින්න මොකක් හරි අල්ලගත්තාම නේ දැල් වෙන්නේ. ගින්න දර අල්ලගත්තාම නේ දර අල්ලගත්තා හෝ එහෙම නැත්නම් ඉන්ධන ද්‍රව්‍යයක් අල්ලගත්තාම මොකක් හරි අල්ලගන්න දෙයක් ආශ්‍රයනේ ගින්න දැල් වෙන්නේ. ඉතින් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ කියන්නේ ගින්නක් සෞපාදානෝ කියන්නේ උපාදාන සහිත වූ උපාදාන සහිතවම ගින්නක් දැල් වෙනවා. උපාදානයක් නැත්නම් ගින්නක් දැල් වෙන්නේ නැහැ. ඒ ගින්නේ උපමා බුදුරජාණන් දුන්නා. ඔන්න ඒක ආශ්‍රයෙන් වච්චගොත්ත ඊළඟට අමුතු ප්‍රශ්නයක් අහනවා. බවත් ගෞතමීනි ඔන්න යම් කිසි විදියකින් අච්චි කියලා කියන්නේ ගිනිසිලක්. යම් ගිනිසිලක් හුලඟින් වීස් කරලා ගිහිල්ලා හුලඟින් තල්ලු වෙලා ගිහිල්ලා ඒක දුරටත් යනවා ගිනි කියලා. ඔය දැන් හිතා ගන්න මේ පින්නතුන් ඔය ලව් ගින්නක් කියලා තියෙන කැලෑවල ගිනි ඒවා පැතිරෙන හැටි නම් ඈත තියෙන ගහකට වුණත් ගින්න පැතිරෙන්නේ හුලඟ ඇවිල්ලා තල්ලු කරනවා. හුලඟ ඇවිල්ලා තල්ලු කරනවා. මේ උපමාවයි දෙන්නේ. එතකොට ගිනිසිලක් හුලඟින් තල්ලු කරනු ලැබ ඈතට යන්නේද? ඒ අවස්ථාවේ භවත් ගෞතමීන් මොකද්ද උපාදානය හැටියට දක්වන්නේ? ඒකවල බුදුරජාණන් කියනවා ඒ අවස්ථාවේ උපාදානයේ වාතේමයි හුලඟම. හුලඟමයි උපාදාන. හුලඟ අල්ලලයි කියලා කියන්නේ අපි. හුලඟ අල්ලලා තමයි ඒ ගිනිසිල යාකට ගියේ. ඔන්න ඊළඟට ඒක ආශ්‍රයෙන් මෙයා ඉදිරිපත් කරනවා වච්චගොත්ත අමුතු ප්‍රශ්නයක්. භවත් ගෞතමීනි යම් අවස්ථාවක සත්වයා මේ කය බහා තබලා මේ කය තියෙන්නේ නැරලා වෙන කයක ඔන්න ඔතන තියෙන ගැටළු තැනක්. වෙන කයකට අපි මේක තෝරන්නේ මෙහි විදිහටයි. අපි ඒක ඉස්සෙල්ලා කියලා ඉවරලා දැන් එක එක්කෙනා තෝරන හැටි පස්සේ කියමු. ඒ සූත්‍රයේ තියෙන්නේ අඤ්‍යතරං කායං අනුප්පත්තෝ කියලා. අඤ්‍යතරං කියන එක පින්නතුනි අඤ්‍යතරං කියන්නේ එක්තරා කයකට පැමිණියේ වේද. එතකොට මේ කය යම් කිසි සත්වයක් මේ කය බහා තැබුවා කියන්නේ මේ කය ඇතෑරියා. එක්තරා කයකට පැමිණියේ වේද. ඒ අවස්ථාවේ භාවත් ගෞතමීන් මොකද්ද උපාදානය හැටියට දක්වන්නේ. එතකොට බුදුරජාණන් කියනවා ඒ අවස්ථාවේ මම තණ්හාවම උපාදානයි කියලා කියනවා. අන්න එතන තණ්හාවේ ක්‍රියාකාරීත්වය පේන කොයිතරම් ගැඹුරුද කියලා. තණ්හාවම මේ අවස්ථාවේ උපාදාන. නමුත් පින්වතුනි අවාසනාවකට වගේ මේ උපමාවත් මේ ඡේදයත් වරදවල තේරුම් ගැනීමෙන් පහු කාලේ කට්ටිය එනේ ඔක්කොම අහන්නේ අන්තරාභාවයක් ගැන. අන්තරාභාව වාදයේ ඔක්කොම වැරදි කියලා අපි පොත්වල පෙන්නලා දීන්න තියෙනවා. ඒක ඇති උනේ කොහොමද? එකක් මේ උපමාව වැරදියට තේරුම් ගැනීම. මේ මෙතෙන්දී උපමාවදී වට්ටපොත් අහන්නේ භව දෙකක් අතර පරතරයක් නෙමෙයි. එක භවයකින් අනිත් භවය සම්බන්ධ වෙන ආකාරය. ඊළඟට මෙතන තියෙන සියුම් කාරණයක් ඒක ඔය භාෂාව හා සම්බන්ධ එකක් ටිකක් තේරුම් ගන්න බලන්න. මෙන්න මේ සූත්‍ර දේශනා සමහර විට අසින් අතට යාමේදී සමහර විට ඔය පාඨ පිළිබඳ එක සමහර පොත්වල එක පාඩයක්. තව පොත්වල එක පාඩයක්. ඉතින් මේ ඔය කියපු අන්තරාභව වාදයේ අල්ලගන්න කට්ටිය මෙහෙමයි ගන්නෙ. දැන් අපි කියවනේ අනුප්පත්තෝ කියන පාඩයේ තේරුම පැමිණියේ වේද. අනුපපන්නෝ කිව්වොත් ඒකේ අනිත් පැත්ත. අනුපපන්නෝ කියන්නේ නූපන්නේ වේද. එතකොට දැන් වැටම් කියන අන්තරාභව කාර්යය තෝරන්නේ කොහොමද? යම් කිසි සත්‍යයක් මේ කය බහා තබනවා අනික් කයක උපන්නේ නැද්ද? තාම උපන්නේත් නැහැ. ඒ අතරතුර මොකද්ද උපාදානය කියන එක අන්නේ විදිහට මේගොල්ලෝ තෝරන්නේ. නමුත් අපි පෙන්නලා දුන්නා මෙතන විශේෂ වචනයක් යොදනවා. අඤ්‍යතරං කියලා කියන්නේ පින්නතුනි එක්තරා. දැන් හිතලා බලන්න එක්තරා කියන වචනේ අපි යොදන්නේ නිතරම ඇති දෙයක් පිළිබඳවයි. නේ නැති දෙයක් ගැන එක්තරා කියලා කියන්නේ නෑනේ. ඇති දේවල් වලින් එකක් තෝරලා. අන්න අඤ්ඤං කියලා යදුවනම් අන්න ඒක හරි. ඉතින් ඔන්න එතන සියුම් කාරණයක් හිතන. කොහොම නමුත් එච්චර දුර යන්න ඕනේ. මෙතෙන් දිවච්චහන්නේ භවයෙන් භවය ඈඳෙන හැටි. මේගොල්ලෝ ඒක තුල පරතරයක් ඇති උනායි කියලා අන්තරාභාවයක් හදාගෙන දිගට වාද විවාද කළපහු කියලා. ඉතින් ඔය සූත්‍ර හරියට තේරුම් නොගැනීම නිසා. කෙසේ හෝ අපිට මෙතන එකක් කාරණයක් පැහැදිලි වෙනවා. බුදුරජාණන් වහන්සේ එතෙන්දි පෙන්වුම් කරනවා
මරණ අවස්ථාවේදී තණ්හාවම උපාදානයි. ඒ ටික අපිට වෙන පැති වෙනින් පෙන්වන්න කරනවා. තණ්හාවට වෙන නමක් තියෙනවා භව නෙත්ති කියලා. යමක නෙත්තිය කියලා කියන්නේ නිරායන එකනේ. භව නැති කියලා කියනවා නැමිලා. දැන් ඔන්න හිතන්න දැන් මේ පැහි කාලේ වෙන දෙයක් නේ. ඔය කවුරු හරි කණ්ඩියක් කපනවා. කණ්ඩියක් කපලා අර මුදුනෙන් මේ නෙත්තියක් තියෙනවා. දැස්ස හැටිය කඩාගෙන වැටෙනෝනේ. ඒ වගේ මේ භවයේ නෙත්තිය තමයි තණ්හා. ඇයි හේතුව? අඩුවක් තියෙනෝනේ. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා කියනවා. මේ ලෝකේ හැමතිස්සෙම මොකද්ද අඩුවක්? අතිත්තෝ කියන්නේ තෘප්තියක් නේ. තණ්හාවට දාසේ. සත්‍යපාල සූත්‍රයේ තියෙන ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මේ ලෝකයා නිතරම මොකද්ද අඩුවක් තියෙනවා. මහා කෝටිපතියදත් ඒත් ඇහුවොත් මොකද්ද අඩුවක් තියෙනවා. අතිත්තෝ කියන්නේ තෘප්තියක්. තණ්හාවට දාසේ. ඒකට තණ්හාවට භවනිත්‍ය කියන්නේ තණ්හාම ප්‍රමාණවත් භවයක් හදන්න. ඒක තුල අර නෙත්‍ය තියෙන නිසාම කොතෙන්ට හරි භවයකට වැටෙනවා. ඔන්න ඒකිනුත් හිතා ගන්න පුළුවන් බුදුරජාණන්සේ ඇයි මේ තණ්හාම උපාදානය කිව්වේ. ඉතින් ওই විදිහට අපි කාරණාව එකක් දෙකක් නෙවෙයි කාරණා කීපයක් ඔක තුල තියෙනවා. ඔන්න ඊළඟට අපි යමු මේ දැන් අපි කියවනේ ඔව් තණ්හාවේ ඒ උපාදාන ස්වභාවය තියෙනවා. දැන් ඊළඟට අපි හිතමු මේ දැන් තණ්හාව නැති කිරීම පිළිබඳව තණ්හාව නැති කිරීම ගැන කතා කරනකොට මේ නිවන හඳුන්වන ඇතැම් තැන්වල නිවනට කියන්නේ තණ්හක්ඛයෝ. තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. තණ්හාව ක්ෂය කිරීමම නිවන හැටියට දක්වනවා. තණ්හාව ක්ෂය කිරීමම. ඔන්න එතකොට දැන් මේ කාලේ බොහොම උගත් වහන ප්‍රශ්නයක් තමයි. තණ්හාව කියන්නේ ආසාවනේ. එතකොට නිවන් දකින්න ආසා කිරීමත් තණ්හාවක් නේ. ඔබ බොහෝ දෙනා අහන ප්‍රශ්නයක්. එතකොට එතන තණ්හාවනේ. කොහොමද මේක විසඳන්නේ? තණ්හාව කියන්නේ ආසාව නම් නිවනට ආසා කිරීමත් ආසාවක් නේ. මේක කොහොමද විසඳන්නේ? හැබැයි ඔන්න ඕකට තියෙන හොඳ සූත්‍රය. පළවෙනි අපි කියමු එක සූත්‍රයක්. ඒක මෙහෙමයි තියෙන්නේ. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ කොසඹෑ නුවර ගෝසිතාරාමේ වැඩ වාසය කරන අවස්ථාවක එක්තරා භික්ෂුණියක් එක්තරා දූතෙක් පුරුෂයෙකුට කිව්වා මේ ගිහිල්ලා මං වෙනුවෙන් ආනන්ද ස්වාමීන් වහන්සේට වන්දනා කරලා මෙහෙම කියන්න. අසුවල් භික්ෂුණිය බොහොම දැඩිව ගිලන්ව ඉන්නවා ආනන්ද ස්වාමීන් වහන්සේ වඩිනසේක්වා. ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනාව අනුව ආවා. මේ භික්ෂුණිය බලන්න මෙහෙණවරට. එතකොට එනවා දැකලාම මේ මෙහෙණිය මොකද කරේ? මේ හිසේ ඉඳලා පොරෝගෙන ඇඳේ හාන්සි වුණා. හොර ලෙඩ ආනන්ද හාමුදුරන්ට මොකක් හරි පිළිබඳ සිතක් ඇතිවෙම කරපු හොර ලෙඩක්. තේරුම් ගන්න පුළුවන් මේ පින්නොත්. ඉතින් ආනන්ද සාමිනාසට කොයි ආකාරයෙන් නමුත් තේරුණ මේ තැනැත්තගේ යටි අදහස. ඒකට ගැළපෙන කදිම දේශනාවක් පැවැත්තුවා. ඒක තුල අපට වටිනා ධර්මයේ ඇත්ත වශයෙන් මේ මෙහෙණිගේ වැඩේ නිසා අපට හොඳ දේශනාවක් අහන්න උනේ. මේ විදිහට ආනන්ද හාමුදුරු කියන්නේ. වගන්ති 4ක් ඉස්සෙල්ලා ඉදිරිපත් කරන දේශනාවේ ආසාරය හැටියට ආහාර සම්භූතෝ අයං බහිනිකායෝ ආහාරං නිස්සාය ආහාරෝ පහතබ්බ. මම ඒක තෝරන්නම් පස්සේ ඊළඟට දෙවෙනි එක තණ්හා සම්භූතෝ අයං බහිනිකායෝ තණ්හං නිස්සාය තණ්හා පහතබ්බා. මාන සම්භූතෝ අයං බහිනිකායෝ මානං නිස්සාය මානෝ පහතබ්බෝ. මේ තුන සම්භූතෝ අයං බහිනිකායෝ මේ තුනේච සේතු ඝාතෝ වුත්තෝ භගවතා. ඔන්න ඉස්සෙල්ලා කෙටි තේරුම කියලා ඊට පස්සේ එක එකක් ගැන ආනන්ද ස්වාමීන් වහන්සේ විග්‍රහ කරනවා. ඉස්සෙල්ලා තෝරනවා මෙහෙමයි ගන්න තියෙන්නේ. නගණිය මේ කය ආහාරය නිසා හටගත්තා. ආහාර සම්භූතෝ කියන්නේ ඒකයි. ආහාරන් නිසා ආහාර පහත. ආහාරෙම උපකාර කරගෙන ආහාරය ප්‍රහාණය කළ යුතුයි. ඊළඟට කියනවා තණ්හා සම්භූතෝයන් භගිනිකාය. මේ කාය ඇති වෙලා තියෙන තණ්හාව. නමුත් තණ්හාව උපකාර කරගෙන තණ්හාව නැති කරන්න. පරස්පර විරෝධී වගේ. ඊළඟට කියනවා මාන සම්භූතෝයන් භගිනිකාය. නැගණිය මේ කාය ඇති වෙලා තියෙන මාන්නය. නමුත් මාන්නය උපකාර කරගෙන මාන්නය නැති කරන්න. අවසානයේ කියන්නේ මොකද්ද? ටිකක් අමුතු එක. මේ තුන සම්භූතෝයන් භගිනිකාය. මේ කය මෛතුන නිසා ඇති වෙච්ච එකක්. හැබැයි ඒකෙදි නම් කියන්නේ මේ තුනක් නිස්සාය කියලා. ඒකෙදි කියන්නේ මේ තුනේච හේතු ඝාතෝ වුත්තෝ භගවතා. භාග්‍යතුන් වහන්සේ විසින් මෛතුනිය පිළිබඳව නම් අර වගේ නෙමෙයි කියලා තියෙන්නේ. හේතු ඝාත කියලා කියන්නේ පින්නතුනි පාරම බිඳ දැමීමක්, කඩා දැමීමක්, සම්බන්ධතා නැති කිරීම. ඒකට මෛතුනිය පිළිබඳව නම් කියන්නේ අන්තිම එකට කියන්නේ පාරම කඩා දැමීම. මේ කියන්නේ සම්බන්ධතා නැති. ඔන්න ඊළාට තෝරනවා ආනන්ද සායනාවති. මොකද්ද මේ ආහාර සම්භූතෝයන් භගිනිකායක තෝරන්නේ? මේ පින්නතුන්ට ඒක සහජයෙන් හිතා ගන්න පුළුවන්. සම් කිසි භික්ෂුවක් ජීවත් වෙන්න ඕන නිසා ආහාරය නැතුව බෑනේ. නිකන්ට වගේ නොකානු බින්න බෑනේ. ආහාරය ගන්නව නමුත් ප්‍රත්‍යවේක්ෂා කරනවා.
නේව දවායන මදායන මණ්ඩනාය ආදී වශයෙන් ඒක කියන්නේ ඥාන සංවරය කියලා. ආහාර ප්‍රත්‍යවේක්ෂාව කරමින් ආහාර ගන්නවා. ඒකත් භාවනාවක් බවට පත් වෙලා අපි කොටිකුත් කියලා තියෙනවානේ. මේක ක්‍රීඩාව සඳහා විනෝදයේ සඳහා නෙවෙයි හුදෙක්. මේ කය පවත්වාගෙන භ්‍රමචර්යා වාසය සඳහායි කියලා එහෙම හිතාගෙන. එහෙම කියලා ආනන්ද සාංශ කියනවා ඒ බඳු භික්ෂුවක් අපරිණ සමයේන පසු කලික ආහාරයෙන් උපකාරකගෙන ආහාරය ප්‍රහාණය කරනවා. ආහාරයෙන් නිදන. ඊළඟට තණ්හා සම්බුද්ධෝ කියන එක තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඒක කියන්නේ ආනන්ද සාංශය තෝරන්නේ මෙහෙමයි. සම්කිසි භික්ෂුවකට අහන්න ලැබෙනවා අන්න 89 ඇති භික්ෂුව රහත් වුණා කියලා. අපි කෙටියෙන් කියමු ආශ්‍රවක්ෂය කියලා රහත් වුණා කියලා. මේ භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා ඒ උන්වහන්සේ එහෙම රහත් වුණා. කවදානම් මමත් ඒ රහත් වීම ලබන්දීම් කියලා ඔන්න යම් ආශාවක් බලාපොරොත්තුවක් ඇති කරා. ඒක තණ්හාව. පිළිගන්න ඕනේ ඒක තණ්හාව. නමුත් ඒ භික්ෂුව ඒ කියාපු තණ්හාව ඒ ආශාව උපකාර කරගෙන යම් දවසක උත්සාහ කරලා අර රහත් ත්වයටපත්. ඊළඟට ඔන්න මාන සම්බූතක තෝරන්නේ ටිකක් ඒ වගේ. යම් කිසි භික්ෂුවකට අහන්න ලැබෙනවා 89 ඇති භික්ෂුවක් රහත් වෙනවා කියලා. එතකොට ඒ භික්ෂුව කල්පනා කරනවා අර කියන නම ඇති භික්ෂුන් වහන්සේ රහත් වුණා. ඔන්න එතෙන්දී පාලි වචනයක් තියෙන අමුතු වචනයක් කිමංග 50. ඒක කියනවනම් ඇයි මට බැරි? ඇයි මට බැරි? එතන මානෙන්නේ තියෙන්නේ. අපි හිතමු ඒ රහත් එක්ක භික්ෂුන් වහන්සේ කිසිම උගත්කමක් නැති සාමාන්‍ය හිඟන වගේ ඒ වෙන අඩු කුලයක භික්ෂුන් වහන්සේ නම. එතකොට මේ හාමුදුරු කල්පනා කරනවා. එයාට පුළුවන් නම් මොකද මට බැරි? එතන මාන්නේ තියෙන්නේ. හැබැයි ඒ මාන්නේ උපකාර කරගෙන යම් දවසක උන්වහන්සේට පුළුවන් රහත් වෙන්න. ඔන්න එතකොට ඒ කාරණේ තුන් තේරුණේ. ඊළඟ කාරණේ නම් විවරණයක් දුන්නේ නෑ ආනන්ද ස්වාමීන් වහන්සේ. මෙච්චරයි කිව්වේ. මේ තුනේක හේතු ඝාතෝ බුද්ධෝ භග. භාග්‍යතුන් වහන්සේ මයි තුනේ පිළිබඳව නම් කියලා තියෙන්නේ අර වගේ එකක් නෙවෙයි. ඒක පිළිබඳව සම්බන්ධතාවක් හදයි. ඒක කිව්වේ ඇටි අර භික්ෂුණිය ඇඳෙන් පැනලා වන්දේ වැටිලා ආනන්ද සාන්තිගේ සමාවිල්වන මගේ මෝඩකමට ගොංකමට මේ කුසලයේ නේද අකුසල් බවට මම මෙහෙම එකක් ආරාධනාවක් කරා කියලා. ඉතින් අන්න එහෙම ඒ සූත්‍රයේ තමයි. නමුත් ඒ තුලින් ඒ තැනැත්තිගේ හොරලෙඩේ තුලින් අපට හොඳ වටිනා බණක් මතුවුණා. එහෙම අපිට හිතා ගන්න තියෙන්නේ. නමුත් අර අපි මෙහෙම කිව්වට මොකද අවාසනාවකට වගේ ඇතම් බෞද්ධ නිකායන් ඔන්න ඕක වරදවල තේරුම් අරගෙන වැඩි මේ පිණුතුනේ වගේ ගන්න තන්ත්‍රවාදය කියලා එක්තරා බෞද්ධ නිකායක් තිබුණා. ඒගොල්ලෝ අරක වරදවල අරගෙන මේ තුනන් නිසා මේ තුනන් පජහති වගේ අන්න එහෙම කියන්නත් හොඳ නෑ. අසභ්‍ය විදිහේ. නමුත් මෛතුනිය උපකාරගෙන මෛතුනිය නැති කරන්න පුළුවන් කියන ඒ වැරදි දෘෂ්ටියක් ගත්තා. ඒව අපිට වැඩක් නෑ. ඔන්න ඊළඟට මේ වගේම තවත් වටිනා සූත්‍රයක් තියෙනවා. මේ කාරණේම එලි කරන ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි එතෙන්දි දේශකයා. කොසඹෑනුවර ගෝසිතාරාමේ. මේමයි තියෙන්නේ. උන්නාද කියන බ්‍රාහ්මණයා දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ හම්බෙන්න ඇවිල්ලා අහනවා කවර අර්ථයක් සඳහාද ඔබ වහන්සේ එතකොට මේ න්යා බෞද්ධයෙකුත් නෙවෙයි මේ ධර්මයේ උපාසකයෙකුත් නෙවෙයි කුතුහලයට අහන්නේ කවර අර්ථයක් සඳහාද භවත් ගෞතමීන් වෙත ඔබ වහන්සේලා මේ භ්‍රමචර්යාව ආරක්ෂා කරන්නේ ආනන්ද සාංශ පිළිසුරු දෙනවා ඡන්ද පහනත් ඡන්දිය ප්‍රහාණ කිරීම සඳහායි අපි මේ ශාසනයේ මේ පිළිවෙත් පුරන්නේ. ඒකට අහනවා මේ ඡන්ද ප්‍රහාණ කිරීමට යම් කිසි මාර්ගයක් ප්‍රතිපදාවකුත් තියෙනවද? ආනන්ද සාංශ කියනවා තියෙනවා. මොකද්ද මාර්ගය? ප්‍රශ්නයකට බලාපොරොත්තු වෙන විදිහට ආනන්ද සාංශ පිළිතුරු දුන්නේ. මොකද්ද මාර්ගය? එතෙන්දි දක්වන්නේ ආනන්ද සාංශ මාර්ගය හැටියට ඉද්ධිපාද 4. ඉද්ධිපාද කියන එක මේ පිණිස සමහරවිට දන්නේ නැති ඡන්ද විරිය චිත්ත විමර්ශන ඡන්ද සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති ඔය විදිහට කියන්නේ. යම් කිසි භික්ෂුවක් ඡන්ද සමාධිය මුල් කරගෙන යම් උත්සාහයක් දරනවා වීරිය විමර්ශන ඔය 4 ආනන්ද සාංශ එහෙම කියනවා. මේ 4 ඉද්ධිපාද වැඩිමෙනුයි කෙනෙක් ඡන්දේ නැති කරන්නේ. එතනත් පරස්පර විරෝධී කියනවා. ඔන්න එතකොට අර බමුණා කියනවා උන්හා බ්‍රාහ්මණයා මේක නම් කෙරෙන්න පුළුවන් වැඩක් නෙවෙන්නේ. ඡන්දේනේම ඡන්දම් පජහිස්සති තිනේතං ඨානං විච්ච. ඡන්දේන්ම ඡන්දේ නැති කරන්නේ කොහොමද? ඒක ගැලපෙන්නේ නෑ. ඔන්න ඉතින් ආනන්ද සාංශ එතෙන්දි සරල උපමාවක් දෙන්නේ. දැන් බමුණ ඔබට මේ ආරාමයට එන යම් ඡන්දයක් තිබුණා නේද? ඒ ඡන්දය ආරාමයට ආවට පස්සේ ඒක නැති වුණා නේද? ඔව් එහෙමයි කිව්වා. ඊළඟට ඒ වගේම ආරාමයට එන යම් වීරියක් යෙදුවා නේද? ඒ වීරිය නැති වුණා නේද ආවට පස්සේ? එහෙමයි කිව්වා. චිත්ත කියන අදිෂ්ඨානයක් තිබුණා නේද? ඒකත් නැති වුණානේ ආවට පස්සේ. ඊළඟට ඡන්ද චිත්ත විරියාන විමංශ. සමහරට එන පාරස වෙලා විමසන ඒ ප්‍රඥාව ඒව ඉදලා මේ කරේ ආවට පස්සේ ඒක සංසිඳුණා. අන්න ඒ වගේ යම් කිසි භික්ෂුවක් අර
ඉද්ධිපාද හතර උපකාර කරගෙන අවසානයේ අර දැන් අපි කියවනේ තණ්හාව ක්ෂය කිරීමනේ ඉලක්කය. අනිත් ඉලක්ක ලෞකික ඉලක්ක එකක් ඉෂ්ට කර ගන්නකොට තව එකක් මතුවෙනවා. ඔන්න එතනයි වෙනස තියෙන්නේ. ලෞකික ඉලක්ක කියලා කියන්නේ තණ්හාවෙන් මතු කර දෙන ඉලක්ක. තණ්හාව තව වඩන ඉලක්ක. නමුත් මෙතෙන්දී තියෙන්නේ මෙතන ඉලක්කය මොකද්ද? නිවන කියලා කියන වචනේ යොදන්නේ. තණ්හක්ඛයෝ. තණ්හාව ක්ෂය කිරීමට යොදන ඒ වීරය යම් තැනකදී කෙලවර වෙනවා. අපි මීට කලින් මේවට නොයෙකුත් උපමා දීලා තියෙන මේ පින්නකින්ට. එතකොට අර තර්කකාරීන්ට අරම කියන්න බෑ. නිවනට ආසාවක් කියලා කාරණේ අනේ පිළිගන්න වෙනවා. මෙතන තියෙන්නේ මැදුම් පිළිවෙතක්. ඒ නොයෙකුත් ආකාරයකට අපි පෙන්වලා දුන්නා. අර සැඬ පහරකින් ඈතර වීම ආදී මේ මැදුම් පිළිවෙත තුල තියෙන්නේ. මේකත් අවස්ථාවල අපිට පෙන්වන්න සිද්ධ වුණා. ප්‍රායෝගික සාපේක්ෂක කියන වචන ටිකක් ගැඹුරු වචන වලින් මේක ඔක්කොම අහක දාන්නේ නැහැ. එහෙනම් දැන් ඔය නිගණ්ඨයෝ කරේ තණ්හාව මිදෙන්න කියලා ආහාර නොගෙන හිටියා. ඇඳුමේ ගැටෙත් ගිලහෙලා දැම්මා. නිර්වස්ත්‍රව හිටියා. බුදුරජාණන්සේ යන්තයට කියන්නේ අන්තිමට අවබෝධය ආවට පස්සේ ඒවා ඒ වෙනුවට අන්නර කියව ප්‍රත්‍යවේක්ෂාව වේදුවා. ප්‍රත්‍යවේක්ෂා තුළ ඒව නැතුව බෑ. අන්න ඒ වගේ සංසාරي තත්ත්වයේ තියෙන්නේ. මේක සැඬ වතුරකින් එතර වීම වගේ කියන එක බොහොම පරිස්සමෙන් යා යුතු ගමනක්. ඒකටයි බුදුරජාණන් මැදුම් පිළිවෙත යෙදුවේ. ඒකටම අයිති මෙන්න මේ කියාපු තණ්හං නිස්සාය තණ්හං පජහති කියන එක. ඡන්දං නිස්සාය ඡන්දං පජහති කියන එක. තණ්හා උපකාර කරගන්න වෙනවා. වෙනස තියෙන්නේ අරකයි. අනිත් ලෞකිකාර්ථ එකක් සංසිඳනකොට එකක් සම්පූර්ණ වෙනකොට තව එකක් මතුවේ. තව එකක් මතුවේ. නමුත් නිවනින් ඔක්කොම කියලා. නිවනින් කියලා. නිවන කියන්නේ මොකද්ද මේ මිනිස්සු මේ සමහර විට අන්නේ අර අපි කිව්වේ සියදෝරිස් නිවන වගේ දෙයක් නෙවෙයි. තණ්හක්ඛයෝ කියන්නේ තණ්හාව ක්ෂය කිරීම. තණ්හාව දැන් අපෙන්දී අර බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනාවේදී දුක්ඛ සමුදය පෙන්වුවේ තණ්හාව. මේ පෝණ භවය. දුක්ඛ නිරෝධය පෙන්වුවේ තස්සායව තණ්හාය අසීස විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ය අනාලය වෙන දෙයක් නෙවෙයි. තණ්හාව ක්ෂය කිරීමමයි. ඒ වගේම මතක තියාගන්න අර අපි කියවන්නේ අර වච්චගොත්ත පරිබ්‍රාසකේ අහපු ප්‍රශ්නෙම ඉබේම කියුණානේ එතන. බුදුරජාණන් වහන්සේ විමුක්ත පුද්ගලයාගේ උපත ගැන කිව්වේ මෙච්චරයි. නියම වචනේ එතනයි තියෙන්නේ. අච්චිච්ච තණ්හා. තණ්හාව කපා හැරියා. වාවත්තේ සංයෝජන. මේ සංයෝජන බැමි අනිත් පැත්තට හරවුව කියන එක හිතාගන්න. දැන් සාමාන්‍යයෙන් ඔය එකකට එකක් සම්බන්ධ වෙනවා. දැන් මට මේවට උපමා කියන්න ගියාම මේ පිණිසතුන්. එයා දැන් ඔය රේල් පෙට්ටියේ අමුණන්නේ සමහර විට ඔය මොකක් හරි කොක්කක් දාලා. නමුත් ඒක කොක්ක ගැලේ අනිත් පැත්තට හැරිවුවාට ඒකෙන් ඒක සම්බන්ධයක් නැහැ. අන්න මේ සංයෝජන කියන එක එහෙම හිතාගන්න. කොකු අනිත් පැත්ත හැරිවුවා භව බැමි. ඒ වගේම ආවත්තේ සංයෝජන සම්මා මානාභි සමයයක ගැඹුරු කියමනක්. මේ සංසාරේ දිගට යන්නේ දැන් ඒකනේ මානියම උපකාර කරගෙන මානිය නැති කරන්න කියලා කිව්වේ අවසාන ඉලක්කය තමයි අවසාන තුරුම්පුව තමයි මාර්යාගේ ඒක ධර්මයේ දැක්වෙන්නේ අස්මිමානය කියලා වෙමි කියන මාන භවය පිළිබඳව තියෙන ඊටාම සියුම් ඇල්ම ඒක ඉවත් නොකරන තාක් දැන් ධර්මයේ කියපු අය දන්නේ අනාගාමි වෙන්නේ බ්‍රහ්ම ලෝක වලට යන්නේ අර ඩිංග තියෙන කට්ටිය රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිද්‍යාව කියන තැන තියෙන අස්මිමාන සියුම් මන්දමින් වෙමි කියන මානිය තියෙනවා. කොට ඒකත් අන්තිමට ප්‍රහාණය කරන්න වෙනවා. අන්න ඒ වගේ දෙයක් මේ තියෙන්නේ මේ. ඉතින් අර තණ්හාවට ලැබෙන වැදගත් යන කිව්වේ අම්මා නිසා එච්චර හිතන්න තියෙන්නේ. ඊළාට අර කාරණේ බොහෝ දෙනා පටලවාගෙන තියෙන පටිච්චසමුප්පාදයක් මේකත් අතර සම්බන්ධයි. ඒක නිසාම ඇතැම් අය අර හින්දුන් වගේ ඇතැම් අපේ ආටුවාචාරින් මහදෙලා හිතනවා අවිද්‍යාවේ මූල හේතුව මොකක්ද? අවිද්‍යාවට මූල මොකක්ද? ඒක සොයන්න විහිදෙන්න ඕනේ නැහැ. අවිද්‍යා අන්ධකාරය තුල අපි දැන් කිව්වේ අවිද්‍යා අඳුර තුල කරුණ නොදැනීම කියන අවිද්‍යා අඳුර තුල කෙරෙන අතපත ගැනීම තමයි කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝ කියන සංස්කාර. ඒ සංස්කාරණය තුල ඇති වෙනවා විඥානයයි නාම රූපයයි කියලා දෙකක්. ඒ දෙක තමයි දියසූලිය හැටියට අපි දැක්ුවේ අන්‍යමඤ්ඤ ප්‍රත්‍යාව. කොට ඒක තේරුම් නොගැනීම නිසා ලෝකයා අන්න අෂ්ඨාවරයක් ගන්නවා. ඒක මේකත් විදිහට අපි කිව්වා හර්තෘ කර්ම හැටියට අල්ල ගන්න දෙයක් තියෙනවා. දැන් උපාදානයේ තුල ක්‍රියාත්මක වෙන්නේ ඒකනේ. ඒක තව ටිකක් තේරුම් ගන්න නම් මේ පිනතුන් හිතා ගන්න පුළුවන්. ඔය දැන් අපි හිතමු දැන් මිරිඟුව ගැන අපි පොතකුත් කියලා තියෙනවා. මිරිඟුව තනිතලාවක ටිකක් හිතන්න තේරුම් ගන්න උපකාර වෙන්නේ. තනිතලාවක ඒ තැනින් ඈතින් කණු හිටවල තියෙනවා. එතකොට මුවා හිතා ගන්නවා අන්න අතන තමයි වතුර තියෙන්නේ කියලා පළවෙනි කණුව ළඟට දුවනවා. දුවල බලනකොට එතන නෑ ඊළඟ කණුව ළඟ. අන්න ඔය පෙන්නුවේ අර තණ්හා පෝනෝ භාවිකායකේ ක්‍රියාත්මක බව පෙන්වන්න. මේ විදිහට මේ තණ්හා විසින් ඉස්සරහට තල්ලු කර යවනවා.
අරහත් හාව පැන්නේ කාදා නුකුත් ඒවයි මේ හැම එකකින් ඉතින් අපි තේරුම් ගන්න ඕන මේ ධර්මයේ තියෙන ගැඹුර මහා පුදුම ධර්මයක් මේක කොටක ඉලක්කය තේරුම් ගන්න ඕන බොහෝ දෙනා නිවන හැටියට භවයයි පතන්නේ අපි මතු කළ දුන්නා පටිච්චසමුප්පාද ධර්මයේ තේරුම් ගැනීමදී ආදී අවස්ථාවල මේ ධර්මයේ විශේෂත්වය තියෙන්නේ අර අවසානයේ සියලු දුක්ඛ ස්කන්ධය නැති කිරීමට නම් අන්න අර කියාපු භව රාගයත් නැති කර ගන්න ඕන. පැවැත්ම කියන හැඟීමත්. එතකොට තමයි සම්පූර්ණ. එහෙම නැත්නම් අර අනාගාමී වුණත් ඒත් යමක් ඉතිරි වෙලා තියෙනවා. ඒ තරම් සියුම් දෙයක් මේ ධර්මයේ තියෙන්නේ. ඉතින් මේ පින්නතුන්ට මේ කියාපු ටික තම තමන්ගේ ප්‍රමාණයෙන් මේක ඇතුළට අරගෙන ඒවයින් භාවනාවට ප්‍රධාන උපකාර වෙන ටික විශේෂයෙන්ම මේ කණ්හාවේ ආදීනව පක්ෂ ඒවා ගැන හිතලා අර බුදුරජාණන්සේ පෙන්නලා තියෙනවා තණ්හා උපදින තැන ඒවා ප්‍රහීන වෙන තැන අන්න ඒවා ගැන සැලකිලිමත් ක්‍රියා කළොත් අය කවුරුත් බලාපොරොත්තු වෙන උත්තමාර්ථ වෙන තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියන ඒ අර්ථයට එතෙන්ට මේ පින්නතුන්ට පැමිණෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මේ පින්නතුන් මේ මෙතෙක් මේ අසු දේශනාව ඒ ප්‍රායෝගික අර්ථය උපකාර කරගෙන තම තමන්ගේ බණ භාවනා මුදින් පමුණවාගෙන මේ ජීවිතය තුළම කිතාක්ෂෝවාන් සකදාගාමි ආදී මාර්ගඵල ප්‍රතිවේදෙන තුමා මහණියට පැමිණීමට මේ කුසලස මේ ධර්ම දේශනා හේතු වාසනා කියලා ප්‍රාර්ථනා කරන අවිචේසිත අකනිතා දක්වා යම් තාක් සත්ව කෙනෙක් නිබඳු දර්ශනාත්මක දේශනාවක් පැවැත්වීමේ ශ්‍රමණය කිරීමේ ඒ ආනිසංස අනුමෝදන් වීමට කැමැති නම් අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධිගෙන තුමා මහණියනි සෙනසෙත්වාගෙන ප්‍රාර්ථනා කරගෙන මේ ගාථා කියන්නේ එත්තාවතා ධම්මේහි සම්භතං ජීවානුමෝදන්තු සබ්බ සිද්ධා සබ්බේ දේවානුමෝදිत्वा බුද්ධන්තු අම ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්ති පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං රක්ඛන්තු දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිභය සෝකප්පත්තාච නිසෝකා හොන්තු සබ්බේති පානිනෝ දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තා සෝකප්පත්තාච නිසෝකා හොන්තු දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච සෝකප්පත්තාච නිසෝකා හොන්තු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාන් භාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධා ප්‍රචාරිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම